වස්සාන ධර්ම දේශනා ලෝකෙ කී දෙනෙක් වාහනයක් නැතුව පයින් යනවද? මෙච්චර ජීවිතේ කඹරලා කී දෙනෙක් පයින් යනවද? අම්මලා තාත්තලා කොච්චර ආසාවෙන් හම්බ කරපු රත්තරන් මාල මාරුවෙන් ජීවිතේ හදාගත්ත රත්තරන් මාල අද උගස් තියලා අඬනවද? මිනිස්සෙක් ආසාවෙන් පදින්න කියලා ත්‍රිවිල්ලයක් ගත්තාම අද ඒකට කී කොච්චර සල්ලි ගෙවන්න ඕනේ? ලෝකේ වාහනයක් ගත්තාම අද ඒකට කොයි තරම් දාරක බලන්න කියනවා, මේක බලන්න කියනවා, ටයර් මාරු කරන්න කියනවා. මේ අරගෙන විඳින්න බෑ. අරගත්තට පස්සේ ඒකත් එක්ක විඳවීමක් තියෙනවා. විඳවීමක්. ආසාවෙන් ඩෝස් දාලා ගේ හැදුවා වගේ නෙමෙයි. ආසාවෙන් සිවිලිම ගහගත්තා වගේ නෙමෙයි. පෙන්ෂන් එකෙන් 19 18000ක්ම කැපිලා යනකොට මාසෙට 1000ක් යනකොට මාස දෙකක් තුනක් යනකොට තමයි තේරෙන්නේ කන්න බොන්න විදියක් නැහැ කියලා. සමහරු පෙන්ෂන් එකම උගස් තියලා ගේ හදාගන්න. සමහරු පෙන්ෂන් එකම උගස් තියලා වෙන වැඩ කරන. මාසෙට 1000ක් 2000ක් ඉද ජීවිතේ විඳින්න බෑ. විඳ විල්ලකට අහු වෙනවා මිනිස්සු. ඔය ඔක්කොමත් අමාරුවෙන් හම්බ කරන. විඳිනවත් කියෝ කෙනෙක්ට විඳිනවා. කොච්චර කාලයක් විඳින්න? කොච්චර අවුරුදු 30ක් 40ක් මේක විඳින්න බෑ. වයසට යනවා. ඊට පස්සේ ලෙඩ දුක්, අරසස් කියයි, පෙනහැල් වෙලා ආබාධ කියයි, හුස්ම ගන්න බෑ කිය බල්ලෝ වගේ මිනිස්සු මැරෙනවා. විඳින්න පුළුවන් වෙච්ච මිනිස්සු පහුගිය කාලේ අර ඉතාලිය පැත්තේ දැක්කද සල්ලි උඩ බැල්කනි ඉඳන් විසික් කරා සල්ලි වැඩක් නැහැ කිය. විඳින්න ආපු මිනිස්සු තමන්ගේ ගම් පළාත් වල අදහපු දේව රූප කුඩු කෙරුවා දැක්කද ඉන්දියාවේ පැත්තේ. දැන් අපිටත් ඒක වෙලාද නැද්ද? සමහරුන්ට අද සල්ලි තියෙනවා. ගන්න බඩු නැහැ. සමහරුන්ට බඩු තියෙනවා. ගන්න සල්ලි නැහැ. සමහරුන්ට දෙකම තියෙනවා. හුස්ම ගන්න විදිහක් හිට අනිද්දාට මේ වර්තමාන යන වසංගතයක් තියෙනවනේ කොවිඩ් කියලා. මේවා වැඩි වෙලා හුස්ම ගන්න බැරි වුණොත් සල්ලි තිබ්බත් මතක තියෙන එක ICU රූම් එකක් හොයාගන්න බැරි වුණොත් කොවිඩ් කට්ටියට ප්‍රතිකාර දෙන මැරලා යනවා. සමහර පිටරටවල් වල අය මම දන්නවා සල්ලි තියෙනවා වෛද්‍යවරු හොස්පිටාලට ගියාට පස්සේ කොවිඩ් ඇදිලා බාර ගන්න යන්න කියලා ගෙවල් වල යවලා තියෙනවා. ගෙවල් වලට ගිහලා අන්තිමට කොත්තමල්ලි අරවයි මේවයි තම්බ බීලා ජීවිතේ නැති වෙච්ච මිනිස්සු ඉන්නවා. පාරවල් වල වැටිලා මියදිච්ච මිනිස්සු ඉන්නවා. ජීවිතේ විඳින්න බෑ. ජීවිතේ තියෙන විඳවීමක්. මිනිස්සු ඒ ජීවිතේ විඳවනවා. මිනිස්සු හිතනවා ඒ ජීවිතේ විඳිනවා කියලා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඊශ්‍රායලයේ සේවය නියුතු නිලේෂ් නිලංග සිල්වා මහතා. එතුමන්ගේ පින්බර අරමුණ වන්නේ නිර්මල සම්බුද්ධ ධර්මය ලක්වැසි ලෝවැසි සියලු දනන් වෙත දායාද කිරීමත් නිර්මල බුදුදහම නොඑක් ධර්ම විකෘතීන්ගෙන් ආරක්ෂා කරමින් ඉදිරියට රැගෙන යන මහා සංඝරත්නය ඇතුළුව සියලුම දෙනාටත් ඔවුන් කායික මානසික නිරෝගී භාවය ලැබමින් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් සුවසේ නිවන් දැකීමට හේතු වාසනා වේවා යන්නයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විශ්වාසා පරමාඥාති නිබ්බානං පරමං සුඛං ති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙමින් අද දවසේ මිපුතුන් සූදානම් වන්නේ මෙලොව පරලොව යහපත උදා කරන තථාගත ශ්‍රී සද්ධර්මයෙන් බිදක් මේ ආකාරයෙන් ශ්‍රවණය කරන්නට.
ඉංගත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ පාදුක්ක ගලගෙදර මොරටුව කන්දලිපිනෙහි පදිංචි අංක 370 යන නිවසේහි පදිංචි දැනට ඊශ්‍රායෙල්හි සේවයේ නියුතු නිලේෂ් නිලංග සිල්වා මහත්මයා විසින් ධර්ම දේශනාවෙන් පසුව වැඩිදුරටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි අද දවසේ මේ දේශනාවට මාතෘකා කළ ගාථාව ටිකක් විශේෂ ගණයේ ගාථාවක්. මේකේ මුල් පද දෙක මේ පද පෙළි හතරක් වුණේ ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ඨි පරමන්දන විශ්වාස පරමඥාති නිබ්බාණං පරමං සුඛං. පින්වත්නි මේ ගාථාවේ ආරෝග්‍ය පරමාලාභ නිබ්බාණං පරමං සුඛං කියලා වෙනම කියවෙන ගාථා ධර්මයක් පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රේෂ්ඨතම මාර්ගයයි සහ නිර්වාණය කෙලවරව ලබන්න පුළුවන් උතුම්ම සැපතයි කියන එක දේශනා වෙච්ච අපූර්ව ගාථා රත්නය දකින්න ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් මේකේ ලස්සන අර්ථය දකින්න ලැබෙන්නේ මජ්ක්‍ධිම නිකායේන මාගන්ධිය සූත්‍රයේදී. මාගන්ධිය සූත්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ සූත්‍රය තුලදී හරි ලස්සන ධර්මපරියායක්. මම කියාගෙන එන්නම් ඇයි මම මේ මාතෘකාව කළේ කියලා එකක් තමයි සූත්‍ර අනුසාරයෙන් කරන දේශනාවන් වලට ශ්‍රාවකයා යොමු වීමේ පොඩි අඩුවක් දකින්න ලැබෙනවා. සූත්‍ර එහෙම මතක තියෙන්න ඕනේ මේවා කියවන්න දැනගන්නත් ඕනේ. අන්න ඒකයි. සාමාන්‍යයෙන් සූත්‍රයක් කියවද්දී අපි පෙළට සමාන වූ අටුවාවත් කියව ගන්නවා. පෙළට සමාන අටුවාවත් කියව ගැනීම හරියම වටිනවා. එතකොට තමයි පෙළේ එන්නේ නැති සමහර කාරණා අටුවාවේ විග්‍රහ කරලා තියෙන උදාහරණයක්. මේ ගාථාව ඕන කෙනෙක් කියවම ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ඨි පරමන්දනං විශ්වාසා පරමාඥාති මෙහෙම කියලා නිකන් ගිහි ජීවිතයට බරවනේ මේ ගාථාව කියවිලා තියෙන්නේ. ඕකම එදා මාගන්ධියටත් උනා. බලමු අපි මේ කතාව මොකද්ද කියලා. මේ කතාවත් එක්ක දිගහැරෙනවා ලස්සන ධර්ම පරියායකුත්. බුදුරජාණන් වහන්සේ තමන්ගේ දෙවුරම දිව්‍ය මාලිගාවක් වගේ වෙච්ච සුවඳ කුටිය අතහැරලා දාලා යනවා මේ භාරද්වාජ ගොත්ත කියන වෙනත් පරිබ්‍රාජකයෙක් ඉන්නවා ගිනි පුදන. ගිනි පිදීම කරයි. ඒක ඒ කාලේ ඉන්දියාවේ තිබ්බ එකක්. ওই ගිනි පිදීමට තියෙනවා හරි ලස්සන සාහිත්‍ය ටිකක්. එකක් සාමාන්‍යයෙන් ඔය Hindu ජනප්‍රවාදේන කතාවක් මේ ඊශ්වර කියලා දෙවි කෙනෙක් ගැන. ඒ ඊශ්වර දෙවියාට විහිළුවක් කරා කියලා මල්සරා කියලා කියන්නේ. මල්සරාට මේ මල්සරා විහිළුවක් කරා කියලා මල්සරා දිහා රවල බැලුවා. රවල බලද්දි ගිනි ගත්තා කියනවා. මල්සරා ගිනිගෙන විනාශ වුණා කියලා. පස්සේ ආපහු පොඩි සිදුවීමක් වෙලා මල්සරාට පණ දෙනවා ඊශ්වර. එහෙම තමයි මේවා ඉතින් මේ නිකන් ජනප්‍රවාද කතා හරිද මේවා විශ්වාස කරන්න එපා. කතාව කියන්නේ ගිනි පිදීම ගැන කියලා දෙන්න. එතකොට මල්සරාට ආපහු පණ එනකොට මේ මල්සරා කියන කෙනාට සම්පූර්ණයෙන්ම ප්‍රකෘති රූපය ලැබිලා නැහැ. අනංගයා වගේ වෙලා තමයි ඉපදිලා තිනවා. කතාවක් කාලා තියෙනවනේ අනංගයා මල්සරා කියලා. එහෙම තමයි උප්පත්තිය ලැබිලා තියෙන්නේ. ඒ කාලේ ඉඳන් Hindu මිනිස්සු ඔකට බය වුණා. ගින්න කියන්නේ දේශපාසු එකක් නෙමෙයි. ගිනි පිදීම. අන්නේ ගින්නට පිදීම කරපු ජාතිය තමයි ඔය ගිනි පිදීම කරගෙන ඉන්නේ. එකම බොහොම අතීතෙට දිව යනවා. එක එක්කෙනා එක එක ස්වරූපයෙන් දැන් කාලයක් ඉන්දියාවේ පැවතුණා. මේ මෑත කාලීනව නීතියෙන්ම තහනම් කරන කම්ම මේ තමන්ගේ ස්වාමියා මැරුණාට පස්සේ පතිවත පෙන්වන්න ගින්නට පැන්නනේ. ගින්නට පැන්න. අන්න ඒක ළඟදී තමයි ඔය ඉන්දියාවේ නතර වුනේ. අන්නේ ගිනි පිදීම කියන එක සිද්ධ වෙන්නේ ඔන්න ඔය කතාව ඇතුලේ. ගිනි දෙවියා කියලා එක්කෙනෙක් අදහාගෙන ගින්දර පිදුවා මිනිස්සු. මේ භාරද්වාජ ගොත්තල ගිනි පිදීම කරන තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. ඇයි වැඩම කරේ? අරසා එකක් අතහැරලා වැඩම කරේ මේ. සඳහන් කරනවා මේ පාර වැඩම කරේ නම් මාගන්ධියයි භාරද්වාජයි අතර කතාවක් වෙනවා. ඒ කතාව නිසා අවසානයේදී මේගොල්ලෝ රහත් භාවයට පත් වෙනවා කියලා දැනගෙන ඇවිල්ලා තන ඇතරියක් එළුවා. වෙන්දට භාගතුන් වහන්සේ ඔය තන ඇතරිය එලලා යනකොට ඕක අකුලලා යනවා. මෙදා අකුලලා ගියේ නැහැ. දිගෑරලම ගියා. හේතුව මාගන්ධිය මේකට කතා බහක් ඇති කරන බව දැකලා. ඔන්න මාගන්ධිය පරිබ්‍රාජකයා මොකද කරේ? ආවා. නේ විදගෙන ගිනි පුදන ශාලාවට එනකොට වෙනද නැති එක ගිනි පුදන ශාලාවේ තියෙනවා. තන ඇතරියක්. මේ භාරද්වාජ කාගේද මේ තන ඇතරිය? මේක නිකන් මේ සාමාන්‍ය කෙනෙක්ගේ වගේ නෙමෙයි. මේක නිකන් ශ්‍රමණෙක් වැඩ හිටපු තැනක් වගේ නේ. ලස්සන. පිරිසිදුයි. දිගෑරලා තියෙනවා. තැලිලා නැහැ. පොඩි වෙලා නැහැ. ශ්‍රමණෙක් වැඩ හිටපු තැනක් එහෙමයි. බලන්න. වික්ෂුන් වහන්සේ නමක් සොකී ඇඳෙන් නැගිට්ටාම ඇඳේ බෙඩ් ෂීට් එකත් හැදිලා නැගිටින්. ඒව තමයි ඔය මේ රැයට නිදා ගන්න විදිහට උදේට තියන්නේ නැහැ ගිහි ගෙවල් වල. සාමාන්‍යයෙන් භික්ෂුවක් එහෙමයි. එහෙම එතකොට තමයි ඔය වත්තු විසද කිරියතා එහෙම ඇතිවීමෙන් භාවනා ආදී වර්ධනය වෙන්නේ. එහෙම නැති කෙනාට නැකිලා තමන්ගේ ඇඳ හදා ගන්න බැරි කෙනාට
වත්තු විසද කිරියතාවාදී නැතින ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩෙන්නේ පස්සදි සම්බොජ්ජංග වැඩෙන්නේ ධර්මතාව වශයෙන් හිර වෙනවා. සමාධිය නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය තැන දැකලා කාගේද කියලා හැමෝම. එතකොට භාරද්වාජ ගෝත්‍ර කිව්වා මේ. දැන් බුදුරජාණන් වහන්සේත් පිංගුතුනි සඳහන් කරනවා මේ මෙතනට ඇවිල්ලා තමන්ගේ අර දෙවුරම වගේ වෙච්ච කුටිය අතහැරලා දාලා අර පහළ තැනට වැටෙන්නේ සාමාන්‍ය බුදුරජාණන් වහන්සේලා බෝධිසත්වවරු එහෙමයි. තමන්ට ලැබෙන ඕනම ලාභයක්, තමන්ට ලැබෙන ඕනම දෙයක් තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් අතහරින. ඒක මහා හිතාගන්න. ඒ කියන්නේ ඒක සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු හැමතිස්සෙම තමන්ට ලං කරගන්න යන්නේ. හැමදේම තමන්ට මේක මට බෙදා ගන්නවා. ඕවාගේ අයිතිකාරය යම් කිසි වෙලාවක බුදුරජාණන් වහන්සේ නැත්තම් බෝධිසත්ව සංකල්පය. එතන උන්වහන්සේලාට පුළුවන් එක අතහරින්න. මේක වෙනස්. මම හිතන්නේ සාමාන්‍ය කෙනෙකුට තේරෙනවා කියලා. හැබැයි උන්වහන්සේලාට පුළුවන් ඒ තමන්ගේ කොටස අතහරින්න. බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මම අනවරාග්‍ර සංසාරයක් පාරමිතා පිරුවේ මේ වගේ අහිංසකයන්ට පිට වෙන්නේ. එහෙම නැතුව දෙවුරමේ කුටියට වෙලා ඉන්න නෙමෙයි. ආන්න ඇවිල්ලා තියලා ගියා. එතකොට මාගන්ධිය ආවා. මාගන්ධිය ඇවිල්ලා අහනවා කාගෙද මේ තුන් ලෝකාග්‍ර ශාන්තිනායක භාග්‍යවත් අරහත් කියලා කියන බුදුරජාණන් වහන්සේගේ. බුදුරජාණන් වහන්සේ අනේ ස්වාමී අනේ භාරද්වාජ අහන්න හොඳ නැති දෙයක් අපි ඇහුවා. අහන්න හොඳ නැති දෙයක් ඇහුවා. මොකක්ද අහන්න හොඳ නැති දේ භාරද්වාජ? ඔය බුදුහාමුදුරුවෝ කියන කෙනා ඉන්ද්‍රියන්ගේ නැසීම දේශනා කරන කෙනෙක්. ඒ නිසා මේ අපි එයාගේ නමවත් අහනවට කැමති නැහැ. භාරද්වාජ ගෝත්‍ර කිව්වා කට පරිස්සම් කරගන්න. මාගන්ධිය කට පරිස්සම් කරගන්න. මාගන්ධිය මේ උතුමන් වහන්සේ ගාවට ශාක්‍ය වංශිකයෝ, ක්ෂත්‍රීය වංශිකයෝ, බ්‍රාහ්මණ සිටු මේ ඔක්කොම ගිහිල්ලා මහාන වෙනවා. නිසා ඔබ කට පරිස්සම් කරගනින් කියලා වගේ එකක් කිව්වා. මාගන්ධිය කිව්වා අනේ මොකට පරිස්සම් කරන්නේ? මේ ශ්‍රමණ භවත් ගෞතම ඉන්ද්‍රියන්ගේ නැසීම දේශනා කරන කෙනෙක්. මම මොකටද පරිස්සම්? ඒතර අපේ සූත්‍රවලට අනුව ඉන්ද්‍රියන්ගේ නැසීම දක්වන්නේ මේ මම හිතලුවක් කියනව නෙමෙයි. මම කතා කරන්නේ පොතෙන්, සූත්‍රයෙන්. අපේ පැරණියෝ ගෙනාපු මූලාශ්‍ර. භාරද්වාජ ගෝත්‍ර කියනවා එහෙනම් මම ඕක බුදුරජාණන් වහන්සේට කියන්නද? අනේ කියන්නේ. දැන් බලන්නනේ ඒ කාලේ මිනිස්සුන්ගේ මම මේවා කියවනකොට තියෙන ඍජුභාවය. ඒ කාලේ මිනිස්සුන්ගේ අර අවබෝධයට තියෙන ආසාව. Taman හරි කියලා හිතාගෙන ඉන්නේ නැතුව එළියට යන ස්වභාවය. අහන්නද? අනේ අහනකොට මේ මාව රකින්න උත්සාහ කරන්න එපා. මම කියපු එක ඒ විදිහටම අහන්න. දැන් අපි එමුනේ සාමාන්‍යයෙන් කෙනෙක් පණිවිඩ සැරබාල කරලානේ අහන්නේ. මේ මෙහෙමයි අර ඉතින් අහිතකින් නෙමෙයි කිව්වේ උනාට ඉතින් මෙහෙම කියන්න එපා කිව්වා. මම මේ කියපු විදිහටම කියන්නේ. මාව රකින්න ලෑස්ති වෙන්න එපා. අම්බ දෙල් ජම්බු ගැන කියන්නේ නැතුව ආපු ගමන් මං කියපු කතාව කියන්නේ කිව්වා. ඕමම තමයි කියලා තියෙන්නේ. අට කතාව බැලුවම තේරෙනවා. ඊට පස්සේ බුදුරන් වහන්සේ ඔන්න දැන් මාගන්ධිය ගියාට පස්සේ වැඩම කරා. වැඩම කළා අර තන ඇතරේ ඉඳගෙන භාරද්වාජ ගෝත්‍රත් ඔන්න ඇවිල්ලා සාරාණීයම් කතං සාරිත්වා ඒව ඉවර කරලා සීකල යුතු කතා ඉවර කරලා පිළිවෙදන් දිය යුතු විඩාදන් දීලා දෙනකොට භාරද්වාජ මේක අහන්න දෙන්නේ නැත්තේ. එනකොටම බුදුරන් වහන්සේ ඇහුවා මේ භාරද්වාජ මාගන්ධියත් එක්ක මොකද්ද මේ තන ඇතරිල සම්බන්ධ වුණ කතාබහ. කතාබහක් ඇති වුණානේ. මේ වෙලාවේ කියනවා පින්වතුනි මේ භාරද්වාජගේ ඇඟේ ලෝම කෙලින් වුණා කියලා. ඇයි? ඒ කල්පනා වෙනවනේ ඒ වෙලාවේ මායි මාගන්ධියයි මේක කතා කරනකොට මායි මාගන්ධියයි විතරයි හිටියේ. මෙතන තුන්වැන්නේ හිටියේ නෑ. මේ උතුම අනිවාර්යෙන් මේක දිව්‍ය සෝතෙන් අහලා. භාග්‍යවතුන් දිව්‍ය සෝතෙන් ඇහුවා මේ කතාව. 99000 ක්‍රෝමකස් කෙලින් වුණා කියලා. 90000 ක්‍රෝමකස් කෙලින් වුණා කියලා මුළු ඇඟේම රෝම කෙලින් වුණා. ලෝම හට්ට ජාතු. ලොමු දැහ ගන්න මේ කතාව අහලා. අර අපි කියන්නේ අම්බෝ මගේ හිතේ තියෙන එක්ක මේ ඇඟේ ලෝමත් කෙලින් වුණා කියලා ඒ වගේ. මේ උතුම ඒකාන්තයෙන් මේ කතාව දැකලා තමයි මගෙන් ඇහුවේ කිව්වා. හිතුවා. එවම කතාව බහ යනකොට මාගන්ධියත් එනවා. මාගන්ධියත් එනවා දැන්. මාගන්ධිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මේ ස්වාමීනි ඔබ වහන්සේ ඉන්ද්‍රියන් වර්ධනය පිණිස බණ කියනවනේ. අපේ සූත්‍රවල එහෙම නැහැ. අපේ සූත්‍රවල තියෙන ඉන්ද්‍රියන්ගේ වර්ධනය. මොකද මේ ඉන්ද්‍රියන්ගේ වර්ධනය මේ වර්තමානයේ ඇතැම් ඔය මේ මිත්‍යා දෘෂ්ටිකයෝ තමන් රහත් කියාගන්න මිත්‍යා දෘෂ්ටිකයොත් මේ ලබ්ධියේ ඉන්න මේක ලබ්ධියක්. මිත්‍යා දෘෂ්ටිකයෝ අහගන්න ලබ්ධිය. ඉන්ද්‍රියන්ගේ වර්ධනය කියන්නේ නොඇසූ දේවල් දකින්න ඕනේ. මිනිස්සුන්ගේ නැද්ද එහෙම සංකල්පනා විඳපු නැති දේවල් විඳින්න ඕනේ. නොබලපු රහවල් බලන්න ඕනේ. නොවිඳපු සුවඳවල් විඳින්න ඕනේ. නොබලපු ස්පර්ශ ලබන්න ඕනේ. දැන් සමහරු කියනවානේ මේ ඒවා ඔක්කොම විඳලා තමයි එන්න ඕනේ. ඒ ඉන්ද්‍රියන්ගේ වර්ධනය. බලන්න මේ දෘෂ්ටි මාගන්ධියගේ දෘෂ්ටිය. මේ කියන්නේ. සමහරු කියනවා නොඇසපු දේවල් දකින්න නැතිව වැඩක් නැහැ. එහෙම එකක් නෑ පිංගුත. අපි මේ අහවල් රට දැකලා නැහැ. එහෙම රටවල් වල ගිහිල්ලා බලලා එන්න ඕනේ අවබෝධ කරගන්න. දැන් බලන්න ඒක බුදුරන් වහන්සේගේ දෘෂ්ටියක්ද? මාගන්ධියගේ දෘෂ්ටියක්.
නොඇසූ දේවල් දැකිය යුතුය. දැකපු දේ ඉක්මවා යා යුතුය. දැකපු දේ ඉක්මවා යා කියන්නේ එපමණකින් නවතින්න එපා. තව තව හොයන්න. දැන් මේක ඉවරයක් නෑනේ. ඒකට තමයි ඉන්ද්‍රියන්ගේ වර්ධනය. නොඇසූ දේ ඇසිය යුතුය. ඇසූ දේ ඉක්මවා යා යුතුය. ඒකට තමයි ඉන්ද්‍රියන්ගේ වර්ධනය පනවනවා කිව්වේ. නොවිඳපු සුවඳවල් විඳිය යුතුය. විඳි සුවඳ අභිභවා යා යුතුය. නොවිඳපු රසවල් විඳිය යුතුය. විඳි රසය අභිභවා යා යුතුය. ඉක්මවා යා යුතුය. නොවිඳපු ස්පර්ශ විඳිය යුතුය. විඳින ස්පර්ශ ඉක්මවා යා යුතුය. එහෙම කිව්වා. නොසිතූ දේවල් සිතිය යුතුය. සිතන දේ ඉක්මවා යා යුතුය. ඊට පස්සේ බුදුරන් වහන්සේව මාගන්ධිය දැන් ඔබ මට මේක කියන්නේ හරි මට පැහැදිලිනවා කියන එක. වා කියන්නේ මෙහෙම. ඔයා මට කියන්නේ මාගන්ධිය මට කියන්නේ මම ඉන්ද්‍රියන් නසනවා කියලා බුදුරන් වහන්සේට ඇයි මෙහෙම කිව්වේ? බුදුරන් වහන්සේ දේශනා කරන කායේන සංවරෝ සාදු. එහෙම දේශනා සාදු සෝතේ සංවර කර ගැනීම යහපත්. එහෙම කියන්නේ නැද්ද? ගානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ. ඇහැ සංවර කරගන්න. එහෙම කියනවා බුදුරන් වහන්සේ. සබ්බත් සංවරෝ සාදු. ඒ කියන්නේ සියලු දේම සංවර කරගන්න. සබ්බත් සංමුතෝ සබ්බ දුක්ඛා පමුංචති. එහෙම කියනවා බුදුරන් වහන්සේ. ඇහැ සංවර කරගන්න, කන සංවර කරගන්න, කට සංවර කරගන්න මෙහෙම. මේ නිසාද එහෙම කියන්නේ? එහෙමයි කිව්වා. ඊට පස්සේ බුදුරන් වහන්සේ මේක තවත් ප්‍රශ්න අහනවා විස්තරාට විග්‍රහ කර කර මාගන්ධිය මේ මාගන්ධිය වෙන උපනිශ්‍රේ සම්පත් තිබ්බ කෙනෙක්. ඒකයි මේ ඍජු කතා බහටයි මාගන්ධිය ඇහැ රූපය ආහාර කරගෙන ඉන්නවා. ඇහැ රූපය ඇලීම කරගෙන ඉන්නවා. රූප රතං රූප රමං රූප රතං ඇහැ රූපයෙන් සතුටු වෙවි තියෙනවා. මම ඒ ඇහැ සංවර කරගන්න කියනවා. ඒකට දොයා මේ කියන්නේ මම ඉන්ද්‍රියන් නසනවා කියලා. එහෙමයි ස්වාමී. මගන්දිය කන ශබ්දය වාසස්ථාන කරගෙන ඉන්නවා. කන ශබ්දයට ඇලීම් වශයෙන් ඉන්නවා. කන ශබ්දයට ඇලීමෙන් සතුටු වීමෙන් කාලය ගත කරනවා. මම මේක එපා කියනවා. මේකටද ඉන්ද්‍රිය නසනවා කියන්නේ. එහෙමයි ස්වාමී. නායත් ඇහුවා. දිවත් ඇහුවා. කයත් ඇහුවා. සිතත් ඇහුවා. සිත ධර්මාරම්මන නැත්තම් එක එක ආරම්මන හිත හිත ඉන්නවා. ඒකෙම ඉන්නවා. ඒකටම කැමති. මම මේක නසන්න කියනවා. මේක සංවර කරගන්න. එහෙම හිතුණු දේවල් හිත හිත ඉන්න එපා කියනවා. මේකටද කියන්නේ. එහෙමයි. ඊපස්සේ බුදුරණන් වහන්සේ අහනවා ප්‍රශ්න ටිකක්. බුදුරණන් වහන්සේ අහනවා මේ මාගන්ධි මම එන ප්‍රශ්න ටිකක් අහන්න. එහෙමයි ස්වාමී. යම් කිසි මනුෂ්‍ය ලෝකෙ ඉන්න කෙනෙක් මනුෂ්‍ය ලෝකෙ ඉඳලා දිව්‍ය ලෝකයකට යනවා. එයා දිව්‍ය ලෝකෙ ඉඳන් දිව්‍ය සම්පත්තියත් මනුෂ්‍ය සම්පත්තියත් දැකලා එයා ආස කරනවද අර මනුෂ්‍ය සම්පත්තියට කියලා ඇහුවා. මාගන්ධිය කල්පනා කරලා කියනවා නෑ ස්වාමී. ඇයි දිව්‍ය සම්පත්තිය මහත්? දිව්‍ය සම්පත්තිය මහත් නිසා අර මනුෂ්‍ය සම්පත්තියට ආයෙ ඇලෙන්නේ නෑ. දිව්‍ය සම්පත්තිය. ඇයි ඒ? මනුෂ්‍ය සම්පත්තිය කියන එක පහත් නිසා. හරි. එහෙමයි. තව ප්‍රශ්නයක් අහන බුදුරජාණන් වහන්සේ. මාගන්ධිය කෙනෙකුට කුෂ්ඨ රෝගයක් හැදෙනවා. එයා ඒ කුෂ්ඨ රෝගය හැදිලා කහනකොට එයාට සනීපයි. ගිනි ගොඩක් ගහලා කුෂ්ඨ රෝගියෙ ගිනි ගොඩ ගාවට යනකොට එයාට ගින්න වදිනකොට කුෂ්ඨට සනීපයි. ඒක නේ බල්ලෝ අලු ගොඩවල් වල වහන්න ගිහින්. ඇයි? උන්ට ඔය තියෙන කුෂ්ඨ ආරෝමයට ඒව සනීපයි. බල්ලට ගින්දර වගේ. කුෂ්ඨ රෝගියාට ගින්දර. දැන් කසකස ගින්නෙන් සතුටු වෙන කුෂ්ඨ රෝගියා දවසක බෙහෙත් අරගෙන තමන්ගේ කුෂ්ඨ රෝගය හොඳ කරගන්න. දවසක හොඳ කරගන්න. දැන් කුෂ්ඨය හොඳයි. දැන් එයා කැමති අර කුෂ්ඨ කහන සැපේටද මෙලොව වේදනාවක් නැත කුෂ්ඨ නොකහන සැපේට. කල්පනා කළා මාගන්ධි කියන කුෂ්ඨය කහනකොටත් සැපයි තමයි ඒ වුණාට ඔකේ සැබෑ සැප තියෙන කුෂ්ඨය හොඳ වුණාමනේ. ඒ නිසා ඒකට තමයි බෙහෙත් නොකරන එකට තමයි කැමති. ඒකට කැමති. බලන්න මේක කොච්චර ප්‍රැක්ටිකල්ද කියලා. ඊළඟට කියනවා මේ මාගන්ධි ඔය කුෂ්ඨ රෝගියාව දැන් හොඳ වෙලා කෙනෙක් ඇදගෙන යනවා ගිනි වලක් ගාවට මේ ගිනි තපින්න කියලා. මොකද ඒ කුෂ්ඨ රෝගියා මොනා කරයිද? මේ ස්වාමිනී කුෂ්ඨ රෝගියා යන්න බෑ කියලා ඇඟපත ගසලා පස්සට ඇදෙයි. ඇයි ඒ? මොකද කුෂ්ඨ කාලේ ගින්න සැප වුණාට කුෂ්ඨ හොඳ වුණාම ගින්න දුකක්. අන්න ඒ නිසා. වන්මේ බුදුරජාණන් වහන්සේගේ උපමාවලින් මාගන්ධිය අහුවෙන හැටි. පස්සේ බුදුරජාණන් වහන්සේ දෙනවා මේ ටික අහලා ලස්සන කතාවක් කියනවා. මාගන්ධිය මම මගේ ගිහි කාලේ නොවිඳපු සැපක් නැහැ. මාගන්ධිය මං ගැන දන්නවත් ඇතිනේ. එහෙම ඕම නෙමෙයි මම කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන දන්නවා ඉතින්. රම්‍ය සුරම්‍ය සුබ කියලා මට මාලිගා 3ක් තිබ්බා. හේමන්ත කාලේට එක මාලිගාවක් තිබ්බා. ගිම්හාන කාලේට එක මාලිගාවක් තිබ්බා. වස්සාන මාස 4ට මට වෙන මාලිගාවක් තිබ්බා. මාගන්ධිය දන්නවද
මම ඒ වස්සාන මාලිගාවේ ඉද්දී මාස 4ම මම ගෙවුනේ නිකන් ওই තූර්ය වාදන මැද්දේ. ඒ වගේ මහා සැපසහගත ජීවිතයක්. ඒකෙත් පුරුෂයෙක් නම් දකින්න හිටියේ නෑ කියනවා. ඒ කියන්නේ කාන්තාව විතරයි. බලන්න මේ දැන් මිනිස්සු පත දැන් කියයි අපෝ මේ මොකද ඒ ජීවිතේ? අපේ අය පතන්නේ මොනවද? ඕගොල්ලෝ පතන්නේ මොනවද? ඕගොල්ලන්ට කොහමද කාන්තාව 40000ක් හිටියයි කියලා. මම කියන්නේ කොහමද එක මාලිගාවක අඩුම කියලා තියෙන මට්ට කතාවේ දොරටු පාලකයෙක්වත් පුරුෂයෙක්. දොරටු පාලකයෙක් හිටියොත් කාන්තාව. දොරටු පාලකය පවා කාන්තාව. සාමාන්‍ය ලෝකයේ මේ ඒ කාන්තාව ඉන්න සම්පූර්ණම මාලිගාවක හැදිලා තිබ්බේ. විතර මේ මාලිගාව මහල් 9කින් යුක්තයි කියනවා. තට්ටු 9ක්. බලන්න ඒ කාලේ තාක්ෂණයනේ තට්ටු 9ක් යුක්තයි. එතකොට දැන් සාමාන්‍යයෙන් වර්ෂාව කාලෙට අපි කරන්නේ හීටරයක් දාගන්න එකනේ. මොකද අපේ මිනිස්සු තාක්ෂණයක් නේ ගෙදරින් කොහොමද උෂ්ණ එන්නේ කියලා. පින්වතුනි සඳහන් කරනවා මේ මාලිගාව ඇතුලේ බිත්ති පවා හදලා තිබ්බ කොටට හේතුව රස්නේ රඳා පවතින. සඳහන් කරනවා මේ මාලිගාව ඇතුලේ කවුළු තිබ්බේ ලොකු කවුළු තිබ්බේ නැහැ. චූටි කවුළු තිබ්බේ උණුසුම රඳා පවත්ව ගන්න වර්ෂාව කාලේ ඇතුළට සනීපෙට ඉන්න. කලී ඉසී තියෙන්නේ නැතුව ඇතිනේ. ස්වභාව ධර්මයෙන් තමයි අඩුම කියනවා මේ කේතු රූප බිත්ති තමයි මුදුනට ගහලා තිබ්බේ. එහෙම තමයි ඒවා හදාගත්තේ. අදටත් අපි සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක් හදනකොට හුලං එන පැත්ත බලලා එහෙම කරනවනේ ඔය ආකිටෙක්ලා. හුලං එන පැත්ත බලලා ඒ පැත්තට තමයි ජනේලයක් තියාගන්නේ. ඒ පැත්තට තමයි සුලං කවුළු තියාගන්නේ. මේවා දන්නේ නැති මිනිස්සු ඔය හදනවා. එකල ඒ තාක්ෂණ ඉහළටම තිබ්බ කාලයක් පින්වතුනි. සඳහන් කරනවා ඒ මාලිගාවේ බිමට දාලා තිබ්බෙත් රස්නය දරා ගන්න පුළුවන් කම්බිලි කියලා. රස්නය දරා ගන්න පුළුවන් රෙදි තමයි තිබ්බේ. ඒවට ආහාර පොවලා, බෙහෙත් යුෂ පොවලා පතුල තියනකොට ඌෂ්ණයට අවශ්‍ය කරන ආහාර තමයි පින්වතුනි ඇඟට ලැබෙන්නේ ඍතුජව. කන දේවල් කටුක විය යුතු දවසට කටුකව, මොලොක් විය යුතු දේවල් මොලොක්ව ඒ දවසට ඒ ආකාරයෙන් ලැබෙනවයි කියනවා. දිව්‍ය ශ්‍රීය මේ මාලිගාවේ තියලා තිබ්බ පින්වතුනි. සම්පූර්ණම තූර්ය වාදන වලින් පවන් ගැසීම් වලින් යුක්තව කුමාරයා අඳින්නේ නිල් පාට ඇඳුමක් කියන. මාලිගාවේ අඳින්නේ නිල් පාට ඇඳුමක් මේ බෝධිසත්ව කාලේ. සම්පූර්ණ නිල් පාට ඇඳුමක් මේකෙන් එළියට බැස්සාම මාලිගාවෙන් එළියට බැස්සාම මාලිගාව වටේට පොකුණු 4ක් තියෙනවා. කැමැති පොකුණට ගිහිල්ලා වස්සාන කාලේ ඒ සනීපයත් විඳලා ඇතුළට ආවට පස්සේ උණුසුම ගැන්වෙන විදිහට තමයි මේ මාලිගාව හදලා තිබ්බේ. පින්වතුනි සඳහන් කරනවා අර වා කවුළු ඉස්සරහා මල් වතුර පුරවලා නෙළුම් නිල්මානෙල් මල් අවුරශ්මියෙන් පිපෙන ආකාරයට තියලා තියෙනවා කියලා. සඳහන් කරනවා බඹරු ඇවිල්ලා සමනලෝ ඇවිල්ලා ඒ මල් වල රොන් බීලා යනකොට මුළු මාලිගාවම සුවඳයි. බලන්න අද යා ප්‍රශ්න කියයි අරවා කියයි මේවා කියයි කෘතිම දේවල් ගගහ එකල බඹරෙක්ගෙන් සමනලෙක්ගෙන් ලස්සන වෙලා සුවඳවත් වෙච්ච මාලිගාව දිව්‍ය මාලිගාවක් වගේ කියනවා. මාගන්ධි මම ඒ වගේ සැපක් විඳපු කෙනෙක්. හැබැයි මම පස්ස කාලෙදී මේකේ අස්සාදංච ආදීනවංච නිස්සරණංච ආස්වාදයට ආදීනවයට නිස්සරණයක් දැකලා හට ගැනීමත් නැතිවීමත් දැකලා ඒ කාමයන්ගෙන් ඇතිවෙන දැවිල්ල බලන්න ඒ කාමයන්ගෙන් දැවිල්ලක් තියෙනවා. ඒ කාමය මිනිස්සුන්ට හැමදාම විඳින්න බෑ. ඒ කාමයන්ගේ දැවිල්ලක් තියෙනවා. ඒ කාමයන්ගේ වෙහසක් තියෙනවා. ඒ කාමයන්ගේ පාවීමක් තියෙනවා. ඒ කාමයන්ගේ අප්‍රියාවක් තියෙන්න පුළුවන්. ප්‍රඥාවත් වැඩි නිසා. ඒ කාමයන්ගෙන් එන කාම දැවිල්ල කතා හැ සතුටු කිරීම කියන එක, කන සතුටු කිරීම කියන එක අනේ දැවිල්ල දුරු කරලා නිස්සරණය දැකලා මම පැවිද්දටපත් වුණා. මම ඒ ටිකවල අතහැරියයි කියලා කියනවා. පින්තුනි ඊට පස්සේ මාගන්ධියගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ මාගන්ධිය මේකේ කතාව කියන්න. මාගන්ධිය දැකලා තියෙනවා යම්කිසි රජ කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් මැති කෙනෙක් ඇමති කෙනෙක් සිටු කෙනෙක් කාමයන් තියාගෙන කාම පරිදාහය සංසිඳව ගන්න. කවදාවත් දැකලා නැහැ ස්වාමී. ආන්නේ වගේ. ඒ කාමයන් සමග ජීවත් වෙන ජීවිතේ ඒ කාම පරිදාහය සංසිඳව ගන්න බෑ කියන. ඒ නිසා ඒ වගේ නිස්සරණිය දැකලා අතහැරලා දාලා ආපු ගමනේ තමයි ආධ්‍යාත්මිකව ඉපදිච්ච නිරාමිස සැපයකින් මම ජීවත් වෙනවා කියලා. දැන් ඔන්න මාගන්ධිය කල්පනා කරනවා මේ කතාව ඇත්තනේ. මෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන ගාථාව තමයි ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං. නිරෝගී බව පරම ලාභයයි නිබ්බාණිය පරම සුඛයයි. මේ වෙලාවේ මාගන්ධියට ආයිත්
තමන්ගේ සූත්‍රයක් මතක කරන අනේ ස්වාමීනි සාදු සාදු. ඒක නයි යහපත්. අපෙත් සූත්‍රවල අපෙත් පුරාණාචාර්යවරු කියලා තියෙනවානේ ආරෝග්‍ය පරමාලාභ නිබ්බාණං පරමං සුඛං. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකක්ද ඔය කියන ආරෝග්‍ය පරමාලාභේ? මොකද්ද පරම සුඛයක් වෙච්ච නිබ්බාණය? මාගන්ධිය තමන්ගේ අත පිරිමදිනවා. පිරිමැදලා කියනවා ස්වාමීනි මේ තියෙන නිරෝගී බව මේක තමයි නිවන. නිරෝගී බව තමයි නිවන. බුදුරජාණන් වහන්සේ කියනවා මාගන්ධිය මම කතාවක් කියන්න. මාගන්ධිය හිතන්න ಜಾති අන්ධෙක් ඉන්න. උපතින්ම ස්පේන්නේ. පාට දැකලා නැහැ. කවුරු හරි කෙනෙක් සුදු පාට වස්ත්‍රයක් දීලා මෙයාව රවට්ටනවා. අපි දු සුදු පාට කියලා වෙන පාට වස්ත්‍ර රතු පාට වස්ත්‍රයක් දෙනවා. දීලා රවට්ටනවා මේක සුදු පාට වස්ත්‍රයක් සුදුයි කී ඉන්න. දැන් මේ ಜಾති අන්ධයා රතු පාට වස්ත්‍රය අරගෙන සුදුයි කියලා මැද ඉන්නවනේ. ඒක එයා ප්‍රත්‍යක්ෂව අවබෝධ කරපු එකක්ද? ඇස්සති මිනිස්සයා කියපු වචනේ අදාහගත්තා. ස්වාමීනි එහෙම වෙනවා නම් ඒක අර ඇස්සති මිනිස්සයා කියපු වචනේ අදාහ ගැනීම. අන්න ඒ වගේ තමයි මාගන්ධි උඹත්. උඹත් මේක ඇත්ත දන්නේ නැතුව වෙන අය කියපු එක හිත ඉන්නවා. ಜಾති අන්ධෙක් වගේ. ස්වාමීනි අනේ මට අන්ධභාවයෙන් ගැලවෙන්න එහෙනම් කරුණු කියන්නකෝ. වැඩක් නැහැ මාගන්ධි. මේ ඌමනාව පද. වැඩක් නැහැ මාගන්ධි. යම් කිසි ලෙඩෙක් ඉන්නවා. ඒකගේ ಜಾතියම ස්පේන්නේ. ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා බේත් කරගෙන යනවා. ඒත් පේන්නේ නැහැ. එතකොට මහන්සියටපත් වෙන්නේ කවුද? ડોක්ටර්. ඒ වගේ මාගන්ධිය මම මේක කියන්නම්. මේ කියන එක ඔබ තේරුම් ගත්තේ නැතොත් ඒකෙන් මහන්සියටපත් වෙන්නේ මං. අනේ ස්වාමීනි එහෙම වෙන්නේ කියන්න මං වටහා ගන්නම් කිව්වා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මාගන්ධිය එහෙනම් ඔයාට මේ ධර්මපරියාය වටහා ගන්න ඕන නම් සත්පුරුෂයන් භජය. සත්පුරුෂයෝ ඇසුරු කරන්න කිව්වා. බලන්න කල්යාණ මිත්‍ර සේවනයේට දැම්මේ. ඔබ සත්පුරුෂයන් ඇසුරු කරනකොට ඔබට සත්පුරුෂයන්ගෙන් අහගන්න ලැබෙයි සද්ධර්මය කියන එක. ඔබ සත්පුරුෂයන් ඇසුරු කරනකොට ඔබට සත්පුරුෂයන්ගෙන් අහගන්න ලැබෙයි සද්ධර්මය කියන එක. සද්ධර්මය ඉගෙන ගන්නකොට උඹට ඔය පේන අන්ධභාවය ගැලවිලා යථාර්ථය තේරෙයි. අන්නේ යථාර්ථය තේරෙනකොට පංච උපාදානස්කන්ධය පිළිබඳ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයක් ආදීනවයක් නිස්සරණත් යතහ භූතම් පජානාති හරියාකාරයෙන් දැකලා අතහැරිය යුතු දේවල් අතහැරෙයි. ස්වාමීන් එහෙම සත්පුරුෂයෝ කොහොමද ඇසුරු කරන්නේ? සංඝයා තමයි ඉන්නේනේ. බුදුරජාණන් වහන්සේ කියනවා මාගන්ධිය මේ වෙන පරිබ්‍රාජකෙක් අපේ ශාසනයට එනවා නම් අඩුම මාස 4ක්වත් මේ පිළිවෙත් පුරන්න ඕනේ. මාස 4ක් විතර පිළිවෙත් පිරුවාම තමයි මට ශාසනයට ගන්න පුළුවන් කියන්නේ. හැබැයි ඉතින් ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නත් ඒක පුද්ගල විශේෂ අනුව දත යුතුයි කියලාත් කිව්වා. ඒ ශාක්‍ය වංශිකයන්ට එහෙම ඕක අදාළ නැහැ. පුද්ගල විශේෂ. ඊට පස්සේ මාගන්ධිය කියන මාගන්ධිගේ ඌමනාව දැන් මේ යහපත් මුලින්ම අර විදිය කතාවක් කියලා මං කිව්වා විදියටම කියන්න. මට ප්‍රශ්නයක් නැහැ කියලා කියපු මාගන්ධිය දැන් කියනවා මේ බන් ටික ඉවර වෙනකොට ස්වාමීනි මාස 4ක් නෙමෙයි මාව අවුරුදු 4ක් තියාගෙන හරි භික්ෂුන් මට සතුටු වෙයි නම් මා මාන කරද්දී මම මේ ධර්ම ඉගෙන ගන්න කැමතියි. බුදුරජාණන් වහන්සේගෙන් එවලෙම්ම පැවිදි උපසම්පදා ලැබලා ටික කාලෙකින් මේ ධර්මතාවය අවබෝධ කරගෙන මහරහත් භාවයට පත් වුණා. මේ තමයි මේ සූත්‍රයේ සාරය. පිටුතුනි මේ සූත්‍ර ධර්මයේ ඇතුලේ කියවෙන ධර්ම පරයය පොඩි නෑ. මේක මාගන්ධිය සූත්‍රයේ සූත්‍ර අට කතාව ඇසුරින් මේ කතාව විස්තර කරේ. පිටුතුනි බුදුරජාණන් වහන්සේ හරියට අර මනුෂ්‍ය ජීවිතේ දිව්‍ය ලෝක ජීවිතය අතර ඉන්න මනුෂ්‍ය සම්පත්තිය අතහැරලා දාලා දිව්‍ය සම්පත්තිය ලැබුවා වගේ අර කාම භෝගී ගිහි ජීවිතය අතහැරලා දාලා ප්‍රවෘජාව ලැබුවේ. කුෂ්ඨ රෝගියාගේ කුෂ්ඨය හොඳ වුණා වගේ ජයශ්‍රී විජයශ්‍රී මහා බෝධිය පාමුල සිව්පිලිසි ව්‍යාපත් සහිතව සම්මා සම්බුද්ධත්වයට පත් උනේ සර්වඥතා ඥානිය සහිතව. එතකොට නැවත ධානය වලට සමවැදීම වගේ අර කුෂ්ඨයට ඇදෙනකොට නැවැත්තන එක හරියට ධානය වලට සම්බන්ධිනකොට වගේ මේ මටුවා විස්තර කරලා තියෙනවා. සමේ මිනිස්සු ඉන්ද්‍රයන්ගේ වැඩිම හොයනකොට ඇහැ පිනවීමට හොයන්නේ. මිනිස්සු හොයන්නේ තමන්ගේ කන පිනවීමට. මිනිස්සු හොයන්නේ තමන්ගේ නහය පිනවීමට. මිනිස්සු හොයන්නේ තමන්ගේ දිව පිනවීමට. මිනිස්සු හොයන්නේ තමන්ගේ කය පිනවීමට. මිනිස්සු හොයන්නේ තමන්ගේ හිත පිනවීමට. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ මිනිස්සු තමන්ගේ ඇහැ පිනවන එකෙන් අයින් වෙනවා. කන පිනවන එකෙන් අයින් වෙනවා. නාසය පිනවන එකෙන් අයින් වෙනවා. දිව පිනවන එකෙන් මේවායින් අයින් වෙලා ස්වකීය චිත්ත සංතානිය තුල උපදවා ගන්න ප්‍රීතියෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. මොකද්ද මේ කතන්දර දෙක පිංගතුනි? මේ කතාව හොඳට තේරුම් ගන්න. මිනිස්සු ඇහෙන් රූප බලන්නේ හිත සතුටු කරන්න.
කනෙන් ශබ්ද අහන්නේ හිත සතුටු කරන්න. ඕක තමයි අන්තිම කෙලවර. නහයෙන් ගඳ සුවඳ විඳින්නේ හිත සතුටු කරන්න. දිවෙන් රස විඳින්නේ හිත සතුටු කරන්න. කයෙන් ස්පර්ශ විඳින්නේ හිත සතුටු කරන්න. මනසින් ධර්මතා ගැන හිතේ සතුට තමයි පිංගුතුනි මිනිස්සු හොයන්නේ. මේ න්‍යාමය මේ සත්‍ය තේරුම් ගත්ත කෙනාට ඔන්න බලන්න දැන් ඇත්ත කතාව කොච්චර බලන් හිටියත් මගේ හිතට මදිනේ. අන්න ඒක කියනවනේ. කොච්චර බලන් හිටියත් ඇහැට නෙමෙයි මදි කෝකට හිතට මදි. බලන් ඉන්න පුළුවන්. ඒ මොකද හිත පිරෙන්නේ. හිත පිනවන්න ඕනේ. කොච්චර බැලුවත් මදි සමහරවිට. මේ බලන් ඉන්නවා ඒත් මදි. තව බලන් ඉන්නවා ඒත් මදි. රෙකෝඩ් කරලා බලනවා ඒත් මදි. ෆොටෝ ගහලා ගෙදර ගෙනල්ලා ලොක් කරගෙන බලනවා ඒත් මදි. ඒම බලන් ඉඳලා තව බලන් ඉන්නවා ඒත් මදි. මොකද හිත කියන්නේ ලොකු දෙයක්. පිරෙන්නේ. කැපැසිටි කියන්නේ අන්ලිමිටඩ්. සින්දු කන ආනවා මදි. ආලා රෙකෝඩ් කරලා චිප් අරගෙන චිප් වලට දාගෙන ඔය දැන් මම දැකලා තියෙන ඉස්සර මට මතකයි මිනිස්සු කමියුනිකේෂන්ස් වලට එහෙම ගිහිල්ලා මට මේ සින්දු ටික චිප් එකකට දාලා දෙන්න බැයිද? ඇයි? හිතට මදි. ආනවා එන්ට්‍රි ගාගෙන ආනවා ආයි අහනවා. සුවඳ මදි. කොච්චර ගත්තත් මදිනේ. එහෙම තමයි මේ හිතේ ඇති. රස කොච්චර වින්දත් එපා වෙන්නේ නැති වෙන්නේ. අර తాවකාලික වෙදී ඇතිවීමක් ආවට නැවත විදීමේ ආසාව තියෙනවා. කය හිමයි කොච්චර පිනිවත් ඇති වෙන්නේ. මනසත් ඉතින් කොච්චර හිතුවත් ඇති වෙන්නේ. හිතලා මහන්සි කියලා කවුරුත් කියන්නේ නැහැ. හිතලා මහන්සි වෙන්නේ නැහැ. හිතන්න පුළුවන් ඕන තරම්. පින්වතුනි මේ ඔක්කොම කරන්නේ අවසානයේදී අපිට නිගමනයකට එන්න පුළුවන් නේද හිතේ සතුට වෙනුවෙන්. මේ ඔක්කොම අපි කරන්නේ හිතේ සතුට වෙනුවෙන්. යම් කිසි කෙනෙක් කාම ලෝකේ ඉඳලා අපි හිතමුකෝ බල්ලෝ හදන්න ආස කෙනෙක් ඉන්න උපමාව. ඒ කෙනෙක් ගත්තාම එයාට කොච්චර බලු පැටව හිටියත් මදි. තව එකෙක්. ඒ මොකද එතනින් පිනව ගන්න හදන. හැබැයි කෙනෙක් මේ පීඩාව දුරු කරත්, මේ දාහය දුරු කරත්, මේ දැවිල්ල දුරු කරත් කොහොමද ඒක කරන්නේ? ඒක කරන්න විවිධ ක්‍රමවේද තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපිට මේ ලෝකේ දැවිල්ල තියෙන්නේ කුමක් ගැනද කියලා. ප්‍රධාන දැවිල්ල තමයි මේ ලෝකේ මමෙක් විදියට පවතින්න ඕනි කියන දැවිල්ල. ඒක ප්‍රධානයි. මේ ලෝකේ මගේ දේවල් රැක ගන්න ඕනි, මගේ දේවල් තියා ගන්න ඕනේ කියන හැඟීම ඒක ප්‍රධානයි. මේ ලෝකේ මට අයිති දේවල් කාටවත් දෙන්නේ නැහැ කියන හැඟීම ඒක ප්‍රධානයි. හැබැයි ඒවා මේ පැත්තෙන් කොහොමම තියෙනකොට මේ පැත්තෙන් කෙනෙක් හිතුවොත් අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීයන් කියලා. නිකන් මම මේ කියන්නේ. අපිට මේ හැමදේම දාලා යන්න වෙනවා කියලා. එදාට බිරිඳ ගියාට තමන්ව දාලා ඒක ලාභයක් ලෙස සලකනවා මිසක් සාපයක් ලෙස සලකන්නේ. ලාභයක්. වාසනාවට උනේ කියලා නිකන් ඉන්න. ලාභ. දැන් හිතන අම්මා සනීප වෙලා ගෙදර ඉන්න. හරි කවුරු හරි තාත්තා හරි නංගි හරි නවල්ලිය. ඒවත් එක්ක අපි ජීවිතේ ඔට්ටු වෙන්න එපා. අපි ඒවත් එක්ක ඔට්ටු වෙන්න ඕනේ. ඔය මුකුත් කරදර නැත්තම් අන්න ඒකට කියනවා කරදර නැතිවීම නිසා ලැබෙන සැපය සිතට ලැබෙනවා පිනවීමෙන් නෙමෙයි. පිනවන්න ගන්න එක වෙහෙසක්. ඒකයි මම මේ කියන්නේ. පිනවන්න ඇහැ පිනවන්න කරුණු එකතු කරගන්න එකත් වෙහෙසක්. කරුණු එකතු කරාට පස්සේ ඇහැ පින වෙන්නේ නැහැ සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට කරුණු එකතු වුණාට පස්සේ ඇහැ පින වෙන්නේ. සමහරක් වෙලාවට ඇහැ පිනවද්දි තව කොයි හරි රිදෙනවා. ඔක තමයි ජීවිතේ හැටි. සමහරව ඇහැ පිනවන්න ගිහිල්ලා ওই ගුටි කාලේ එහෙම නෑ. එහෙම එනවා. සමහරව ඇහැ පිනවන්න කියලා ඔය පාරේ යන ගමන් මෙහෙම රූප දිහා බලනවා. බලනකොට මොකද වෙන්නේ? ඇහැ පිනවන්න ගිහලා අන්තිමට කන පිනෝගෙන එනවා. එහෙම දැකලා නැද්ද? නාය කට දිව ශරීරය පිනවිලා අන්තිමට. පිනවිලා නෙමෙයි පිරවිලා. ඒකයි වෙන්නේ. ඒ පරිදාහය බලන්න. අපේ පොඩි සොයන්නාසේ පහුගිය දවසක කැල්කියුලේටර් එකකුත් අරගෙන හදනවා. ලොකුසස් මම මේ බැලුවේ මේ වැරදිලාවත් ගිහිව ඉඳලා කසාද බැන්දා. මගේ ආයුෂය මෙච්චරයි. මම පැය 8ක් වැඩ කරලා පැය 2ක් විතර මගේ දේවල් ටික කරගෙන මම මගේ ගෙදර පවුලත් එක්ක ඉන්න ගත්තොත් මට ඒගොල්ලොත් එක්ක ඉන්න වෙන්නේ මේ පොඩි කාලයක්. පැය ගානක්ම මට කඹරන්න තමයි වෙන්නේ. බලන්න සත්‍යතාවයනේ.
සත්‍යතාවය බලන්න. පිළිතුරු ඔබ හම්බ කරන සල්ලි ඔක්කොම කැටි කරලා එකතු කරලා බැලුවොත් ඔබට එක දවසක වියදමට එක කියන්නේ ඔබේ ජීවිතේ එක දවසක වියදමට ඔබේ මුළු අවුරුදු ගානම කවර් කරලා බැලුවොත් රුපියල් 60000කට වඩා එක දවසකට ඔබ වියදම් කරනවා. ඔබට හිතා ගන්න බැරුව ඇති කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ කියන්නේ එක දවසක කියලා කිව්වේ ඔබ විඳින සතුටට. ඔබ යම් සතුටක් ලෙස විඳිනවා නම් ඒ විඳින්නේ පැයයි නම් 2යි නම් 3යි නම් 4යි නම් 5යි නම් ඒකට ඔබ හිතන්න ඔබ රුපියල් 60000ක් දීලා ෆිල්ම් එකක් බලන්න යනවාද? ඔබ 60000ක් දීලා යනවද කොයි හරි විනාඩි 10ක 15ක සතුටකට? හැබැයි ඔබ මේ ජීවිතේට 60000කට අධික මුදලක් ගෙවලා තමයි ජීවිතේ ජීවත් වෙන්නේ. ජීවිතේ ඔබ ටීවී එක බලන වෙලාව, සින්දුවක් අහන වෙලාව, ඇයි මේව කියන්නේ? මේක හදලා කියන්නේ. ඒ තරම් අර හැපින වීම කන පිවෙන කෙනෙක්ගේ බෙහෙස ඔබට තියෙනවා. ඔබට සතියට එක දවසක් නිවාඩු ලැබෙන්නේ දවස් 5ක් වැඩ කරොත් විතරයි සෙනසුරාදාත් half day එකක් එක්ක. ඕක අපි සොල්දාදුවෙක් කරගෙන බලන්න. එයාට දින කීයකට සැරයක් නිවාඩු ලැබෙන්නේ. මේ ජීවිතේ හරි අසාධාරණයි. මම හැමදාම කල්පනා කරපු දෙයක්. මම 30ක් වැඩ කරනවා නම් මට 30ක් නිවාඩුව. අඩුම එක දවසකට එකක්. එක දවසක් වැඩ කරාම ඊළඟ දවසේ මට වැඩ කරපු විවේකී විඳින්න බෑ. හරි. එහෙම ගියා නම් මේ ලෝකෙ ටිකක් සාධාරණයි. හෙට සතුටක් විඳින්න අද වැඩ කරනවා එච්චරයි ඉවරයි. අනිද්දා සතුට විඳින්න මම අර හෙට සතුටක් විඳින්න මම වැඩ කරා. මේක බෑ. දවස් 6ක් 7ක් සතුට විඳලා පැය 5යි නම් විඳින්න වෙන්නේ. මේ වැඩ කළා පැය 5යි නම් සතුට විඳින්න වෙන්නේ. බලන්න මිනිස්සු එහෙම නෙමෙයි උදේ නැගිට වෙලිලා රේස් දුවලා ඇවිල්ලා රැයට ගෙදරින් සතුට වෙන්න හදනවා ටීවී එක බලලා කෑම ටිකක් කාලා රොටියක් පුච්චම් කාලා. හැබැයි එයාට අමතකයි එයා උදේ නැගිට වෙලේ ඉඳන් දුවලා. ඒකත් ඉස්කෝලේ යන කාලේ තමන්ගේ ශරීර කෘත්‍යයන් කරන කාලේ ජීවිතේ ජීවත් වෙන කාලේ ගත්තාම මේක හරි වෙහෙසක්. වෙහෙසින් රැස් කරන වස්තුව හරි අපි හිතමු අපි ඔහොම කළා කසාද බැඳලා හිටියයි කිය. උපමාව. ඒ කාන්තාව පරිස්සම් කිරීම කියන එක දොරවල් ලොක් කරගන්න ඕනේ, තාප්ප බඳින්න ඕනේ. ඊළඟට මේ කොයි වෙලේ හරි වෙනත් සම්බන්ධතාවයක් ඇද්ද? දැන් මට ඔය අම්මලා තාත්තලා කී දෙනෙක් කතා කරනවා අනේ ස්වාමීනි මගේ ජීවිතේ බේරලා දෙන්න. මගේ මහත්තයා මෙහෙම යට වෙලා, මගේ නෝනා මෙහෙම යට වෙලා කියලා. මට කතා කරනවා පිටර මට හිතෙනවා මිනිස්සු මොනවද මේ කරන්නේ කියලා. දරුවෝ ගැන ගාණක් නැහැ. එහෙම ගාණක් නැහැ මිනිස්සුන්ට. එතකොට හම්බ කරගන්නෙත් අමාරුයි. විඳින්න වෙන්නෙත් අමාරුයි. දැන් අපේ රට වගේ නම් වෝමනේ. අපිට උමනා විදියට ලෝක ජීවත් අපිට අඩුම අපි පාවිච්චි කරන තාක්ෂණයට අපිට අවශ්‍ය සිග්නල් ස්ට්‍රෙන්ත් එකවත් තියෙනවද බලන්න. වෙන මොකක්වත් ඕනේ නැහැ. මේ 2021 අපි පාවිච්චි කරන ජීවිතේ අපිට විඳින්න අපි ඕගොල්ලන්ට පුළුවන් ද බලන්න. දැන් ලෝකේ අප්ඩේට් වෙලා තියෙනවා. 8K 16K වලින් වීඩියෝ කරනවා. බලන්න කොයි ඉන්න තැනක ඉඳන් ප්ලේ කරලා අර එහෙම රෙසොලියුෂන් එක වැඩි කරපො සින්දුවක්වත් අහන්න පුළුවන්ද කියලා. මම නිකන් කියන්නේ මේ ලෝකේ බල. ඒත් අපිට ඒක විඳින්නත් විඳිනවනම් අපි ඩේටා දාගෙන සල්ලිත් දාගෙන ඒවට හම්බ කරලා ඔක්කොම කරාම සමහරකට අපිට විඳින්න බෑ. ලෝකේ කී දෙනෙක් වාහනයක් නැතුව පයින් යනවද මෙච්චර ජීවිතේ කඹරලා කී දෙනෙක් පයින් යනවද? අම්මලා තාත්තලා කොච්චර ආසාවෙන් හම්බ කරපු රත්තරන් මාල මාරුවෙන් ජීවිතේ හදාගත්ත රත්තරන් මාල අද උගස් තියලා අඬනවද? මිනිස්සෙක් ආසාවෙන් පදින්න කියලා ත්‍රිවිල්ලයක් ගත්තාම අද ඒකට කී කොච්චර සල්ලි ගෙවන්න ඕනේද? ලෝකේ වාහනයක් ගත්තාම අද ඒකට කොයි තරම් දරක බලන්න කියනවා, මේක බලන්න කියනවා, ටයර් මාරු කරන්න කියනවා. මේ අරගෙන විඳින්න බෑ. අරගත්තට පස්සේ ඒකත් එක්ක විඳවීමක් තියෙනවා. විඳවීමක්. ආසාවෙන් ඩෝස් දාලා ගේ හැදුවා වගේ නෙමෙයි. ආසාවෙන් සිවිලිම ගහගත්තා වගේ නෙමෙයි. පෙන්ෂන් එකෙන් 19000ක්ම කැපිලා යනකොට මාසෙට 1000ක් යනකොට මාස 2ක් 3ක් යනකොට තමයි තේරෙන්නේ කන්න බොන්න විදියක් නැහැ කියලා. සමහරු පෙන්ෂන් එකම උගස් තියලා ගේ හදාගන්න. සමහරු පෙන්ෂන් එකම උගස් තියලා වෙන වැඩ කරන. මාසෙට 1000ක් 2000ක් ද ජීවිතේ විඳින්න බෑ. විඳ බිල්ලකට අහු වෙනවා මිනිස්සු. right ඔය ඔක්කොමත් අමාරුවෙන් හම්බ කරන. විඳිනවත් කියෝ කෙනෙක්ට විඳිනවා. කොච්චර කාලයක් විඳින්න? කොච්චර අවුරුදු 30ක් 40ක් මේක විඳින්න බෑ. වයසට යනවා. ඊට පස්සේ ලෙඩ දුක් අරසස් කියයි. පෙනහැල් වෙලා ආබාධ කියයි. හුස්ම ගන්න බෑ කිය බල්ලෝ වගේ මිනිස්සු මැරෙනවා. විඳින්න පුළුවන් වෙච්ච මිනිස්සු පහුගිය කාර්යය අර ඉතාලියේ පැත්තේ දැක්කද සල්ලි උඩ බැල්කනි ඉඳන් විසික් කරා සල්ලි වැඩක් නැහැ කිය. විඳින්න ආපු මිනිස්සු තමන්ගේ ගම් පළාත් වල අදහපු දේව රූප කුඩු කෙරුවා දැක්කද ඉන්දියාවේ පැත්තේ. දැන් අපිටත් ඒක වෙලාද නැද්ද? සමහරුන්ට අද සල්ලි තියෙනවා. ගන්න බඩු නැහැ. සමහරුන්ට බඩු තියෙනවා. ගන්න සල්ලි නැහැ. සමහරුන්ට දෙකම තියෙනවා. හුස්ම ගන්න විදිහක් හිත අනිද්දට මේ වර්තමාන යන වසංගතයක් තියෙනවනේ කොවිඩ් කියලා.
මේවා වැඩි වෙලා හුස්ම ගන්න බැරි වුණොත් සල්ලි තිබ්බත් මතක තියෙන ICU රූම් එකක් හොයාගන්න බැරි වුණොත් කොවිඩ් කට්ටියට ප්‍රතිකාර දෙන මැරලා යනවා. සමහර පිටරටවල් වල අය මම දන්නවා සල්ලි තියෙනවා වෛද්‍යවරු හිස්පිරිතාලට ගියාට පස්සේ කොවිඩ් ඇදිලා බාර ගන්න යන්න කියලා ගෙවල් වල යවලා තියෙනවා. ගෙවල් වලට ගිහලා අන්තිමට කොත්තමල්ලි අරවයි මේවා තම්බ බීලා ජීවිතේ නැති වෙච්ච මිනිස්සු ඉන්නවා. පාරවල් වැටිලා මියදිච්ච මිනිස්සු ඉන්නවා. ජීවිතේ විඳින්න බෑ. ජීවිතේ තියෙන විඳවීමක්. මිනිස්සු ඒ ජීවිතේ විඳවනවා. මිනිස්සු හිතනවා ඒ ජීවිතේ විඳිනවා කියලා. පින්වතුනි, ඔය කාම දැවිල්ල කියන එක අයින් කරපු තැන භික්ෂුවක් ගන්න ප්‍රශ්නයක් නෑනේ පින්වතුනි. ඔය මම කියපු මොනවද භික්ෂුවකට තියෙන්නේ බලන්න. මම දලව වශයෙන් කිව්වේ. ඒ නිසා මේ රජවරු වෙන්න, සිටුවරු වෙන්න, අගමැතිවරු ඒවට නෙමෙයි පතන්න ඕනේ. ඒවා වෙහෙස. බලන්න කොච්චර බැනුම් ආනවද, කොච්චර වැඩ තියෙනවද, නිින්ද යන්නේ නැතුව ඇති. නිින්ද යන්නේ නැතුව ඇති. කොච්චර ෆයිල් බලන්නද, කොච්චර රටක් බලන්නද. ඕගලන්ට පුළුවන් ද දරුවෝ 15ක් 20ක් හදාගෙන මේන්ටේන් කරන්න. බෑ. රටක් මේන්ටේන් කරන්න නම් මොන දිස්ත්‍රික්කම් 24ක් 25ක් 26ක් තියෙනවා. ගම් 14000 ගාණක් තියෙනවා. ග්‍රාම සේවක කොට්ටාස. පුංචි තැන් අරෙන් හොරකම් කරනවා කියයි, මෙහෙන් හොරකම් කරනවා කියයි, මේවා දැවිලි. ඒවා සැප නෙමෙයි. ඒවා සැප නම් බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නේ නැහැ නේ. සක්විති රජ වෙනවා. යුද්ධ කරන්නයි, රාජ්‍ය බලන්නයි, ඒවා නඩත්තු කරන්නයි, දුප්පත් මිනිස්සුන්ට කන්න දෙන්නයි, මිනිස්සුන්ට දඬුවම් නියම කරන්නයි, අරයා හොරකම් කරනවා, මෙයා හොරකම් කරනවා, ලාහෙට ගෙම්බල්ලනවා වගේ ඒ හොරුන් අල්ලලා අච්චු දැම්මම තව එකෙක් හොරකම් කරනවා. ඒ හොරාව දැම්මට පස්සේ අල්ලලා එයාගේ පුතාගේ බිස්නස් එක පටන් ගන්නවා. ඇයි තාත්තා බේර ගන්නත් එපේ. පුතාව අල්ලලා දැම්මට පස්සේ ගෑනු කෙනා පටන් ගන්නවා. අන්තිමට තුන් දෙනාම පටන් ගන්නවා. සමාජ ව්‍යාකූලයි. මේ දැවිල්ල මිනිස්සුන්ට සැප විඳින්න බෑ. මේ දැවිල්ල මිනිස්සු විඳින්නේ මහ පීඩාවක් විතරයි. එනිසා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ කාම දැවිල්ල අතෑරලා අර කියපු රම්‍ය සූරම්‍ය සුබ මාලිගාව තමයි වර්ෂාවට දීලා තිබ්බේ. මේවා අතෑරලා මම මෙහෙට ආවේ. ඒ වගේ මොන සැපක්ද? දැන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ධානය ස්පර්ශ කර සමාපatti වලට සමවැදි දකින්න තැන භික්ෂු සංඝයා පේනවද? ජීවිතයේ අමෘතය විඳීම. පින්තුනි, මෙන්න මේකයි නිබ්බාණං පරමං සුඛං. නිවන තමයි පරම සුවය. ආරෝග්‍ය පරමාලාභ ඇත්ත. ගෙවල් දොරවල් යාන වාහන පුතුන් සම්පත් ධනය ඒ ඔක්කොටම වඩා මිනිහෙක්ට තමන්ගේ නිරෝගී බව පරම ලාභයක්. ඒක ලාභයක් නේ. හැබැයි පරම සුඛය ඒක නෙමෙයි. යොබ්බන මදිය කියන එකේ මුලා වෙන්න එපා. යොබ්බන මදිය ලෙඩවීම දක්වා විතරයි. ජරාවටපත් වීම දක්වා විතරයි. නිරෝගී මදය රෝගී වීම දක්වා විතරයි. තරුණ මදය වයසට යෑම දක්වා විතරයි. ජීවිත මදය මරණය දක්වා විතරයි. ලාභ මදය අලාභය දක්වා විතරයි. නිබ්බාණං පරමං සුඛං. ඒ බුද්ධ වචනය ගොඩක් අයට අමතක වෙලා. පැහැදිලිද මම කියන එක? ඒ නිසා පින්වතුනි, ඉන්ද්‍රියන්ගේ වර්ධනය නෙමේ ජීවිතේ විමුක්තිය කියන්නේ. නොඇසූ දේ ඇසුවයි කියලා, නොදැක්ක දේ දකින්න ගියා කියලා, නොවිඳපු ගඳ සුවඳවල් වින්ද කියලා, නොවිඳපු කයවල් වල ස්පර්ශ වින්ද කියලා දැන් සමහරුන්ට එහෙම හිතෙනවා. අපි මේවා තමයි විඳලා ඉන්න ඕනේ. එහෙම එකක් නෑ. ඒවා වින්ද කියලා ඇතියක් නෑ. නොවිඳීමම සැපයි. අවේදිත සුඛයක් තියෙනවා නිබ්බාණය කියන්නේ. සමහරවන නිවනේ තියෙන සැප මොකක්ද? අනේ නිවනේ ඇති මුකුත් සැපයක් නෑ විඳින්න. නිවනේ තියෙන අවේදිත සැපයක්. ඒ කියන්නේ විඳින්න දේවල් නෑ. නොවිඳීමම සැපයි. හිතන්න, මිනිහෙක් දුවනවා. දිවීම ද සනීපි ඉඳගෙන රෙස්ට් කරන එකද සනීපි? සමහරු තන් ඉන්නවා ඉන්නකෝ අපි PT යනවා කියලා. එහෙම හිතන මිනිස්සුන්ට හරියට ඉඳලා දුවන්න ගන්නවා. මේ මීටර 100ක් දුවනකොට බලු පැංචා වගේ දිවෙලියට දාගෙන හති දානවා මිසක ඊට පස්සේ දුවන්න කිය ගහන්න ඕනි පොළුවන්. දුපන් කියලා. ඇයි? මිනිස්සු හිතන්නේ මේක හරි ලේසි කියලා කොට කලිසමක් ඇඳගෙන ඩෙක් ෂූස් දෙකක් දාගෙන අර ඒකට එන්නේ. ඒක තමයි මනසට එන්නේ. හෙඩ්ෆෝන් එකක් ගහගෙන කැප් එකක් පිටිපස්සට දාගෙන ස්කිනි එකක් ඇඳගෙන අර ටොරින්ටන් පැත්ත ගිහලා දුවන්නේ. ඒක තමයි පොෂ්. මොකක්ද මේ ජීවිතේ අරක වටේ පණ කඩාගෙන දුවලා විඳින්න යන සැපත? ඊට වඩා සනීප නැද්ද ගහක් ගාවට ගිහිල්ලා හුස්ම ටිකක් ගන්න එක? මූදහින්ට කියලා මූද දිහා බලන් ඉන්නකො ඊට වඩා හරි සනීපයි. අරකෙත් දුකක් තියෙනවා. මූද ගාවෙකෙත් දුකක් තියෙනවා. මම මේ උදාහරණයක් කිව්වේ. අර මිනිස්සු හොයන්න හදන දේ ඒ රේස් එකේ සැප නැහැ. නැවතිච්ච තැන සැපයි. පිටුතුණි ඇත්තටම මේ කැලේකට ඉන්න භික්ෂුවකට දැන් උන්වහන්සේලාට උන්වහන්සේලාට තේරෙනවා. අපි මේ සැපක් මොකද්ද සැපේ කියලා හොයාගන්නේ. මේක තමයි සැපේ. අර කාම දෙවිල්ලනේ. දැන් ඕක අමතක. දැන් සමහරුන්ට සසර දුක දැකලා ඇවිල්ලා මහාන වෙනවා. හරිද? මහාන වෙලා ඔක්කොම වෙලා
කාලයක් ඇති දැන් හෙන සැපයින්නේ මේක. දැන් අර ඔක්කොම ගිහි ජීවිතේ තියෙන කාම දැවිලි ඔක්කොම අමතකයි. ඔන්න දැන් මේකේ සැපේ විඳලා හිතෙනවා ආපහු මට දැන් නම් මේ සැපෙන් එළියට ගිහිල්ලා උනොත් ඉත හැකිනේ. ආයි ගිහිල්ලා බලන්න ඕනේ. අප්පච්චෝ ගිය වෙලේ ඉඳන් දරුවෝ හදන්නයි උන්ට ඉස්කෝලේ අනිත් එක ඔය දැන් 35න් විතර ගියොත් එහෙම බෙන්ගදුන ඕතනින් යහට ඉවර වයසට යෑම තියෙන්නේ. මම කියන්නේ දැන් සමහර සයින්නාසීලාට මේක සනීපයි. කණ්ඩ ලැබෙනවා, බොණ්ඩ ලැබෙනවා, නාන්න ලැබෙනවා, මේකේ මුලා වෙනවා. මේක එන සනීපයිනේ. අපි හිතුවට වඩා මනුස්ස ජීවිතේ පොඩි විඳීමක් තියෙනවා. ඒ මේ විඳීම තවත් විඳින්න ඕනි කියලා හිතාගෙන ඉන්ද්‍රියයන් වර්ධනය කරන්න අන්න එළියට පයින්නවා. එම වෙනවා. පැන්න ගමන් කසාදයක් බඳින්න ඕනේ. එහෙමනේ. ගේ ඉන්න ඕනේ ආපහු. ලේසි නෑ පින්වතුනි. අඩුව මම මේ කියන්නේ පැවිද්දෙන් ගියා කියලා ආයි ඩෙන්ටිටි වෙනස් කරන්න ඕනේ. අර සාමනීර සාතික උපසම්පදා සාතික අරවට ගියාම බයිනෝ තොපියෝ සිවුරු අරින්න හදිසුණා වගේ නෙමෙයි හිත හල්ල කරලා දෙන්න. මම මේ දන්නේ කොහොමද? මම එක දවසක් හිටියා ගිහිල්ලා. මට එහෙම බෑ. මම එක දවසක් ගිහිල්ලා ඉන්නකොට සිවුරු අරපු කෙනෙක් ආවා. මට එදා තමයි කල්පනා වුණේ දෙයි ආම්දුරනේ මේ මාන වෙනවා කියන එකත් ලේසි නෑ අද කාලේ. ඇයි අර ඩෙන්ටිටි ආයිත් හදා ගන්න ඕනේ. එතකොට සමහරකට දැන් මහාන වෙනකොට තිබ්බ සබ්බ සකලමනාම දීලා එන්නේ සපත්තු දෙකක් සරප්පු දෙකක්වත් නැතුව. ආයි ගිහිල්ලා අර මුල්ලේ ඉඳන් සරප්පු දෙකේ ඉඳන් ගන්න ගියාම අතේ තියෙන මානකමියර ගියක් හරි හම්බ වෙලා ඇතිනේ. ඒකනේ ඔය හයියට ගෙදර යන්නේ. ගිහිල්ලා ගියාට පස්සේ දැන් තෙල් ගහනවා දායකයෝ ෆෝන් වලට සල්ලි දානවා. දැන් දැනෙන්නේ ගියයින් පස්සේ දැන් අන්ලිමිටඩ් සමහරක් වෙලාවට. ගියාට පස්සේ ඒක ලිමිටඩ් වර්ෂන්ස් වෙනවා. හේතුව ඊට පස්සේ පරිස්සම් කරන්න දෙයක්. මම මේ ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් මේ උපමාව කිව්වේ අර කියන මේ කතන්දරේ තියෙනවනේ. මොකද කාම දෙවිල්ලෙන් එළියට ආවම මේ සනීපේ අමතක වෙනවා සමහරවිට. සමහර මම දැකලා තියෙනවා ගිහි අය ඔක්කොම දමල ගහලා මෙහෙ එනවා. හරි? ඇවිල්ලා සතියක් විතර ඉන්නවා. ඉන්නකොට අර සනීපෙට ඔක්කොම අමතකයි. අනේ සායින්ස් මට ආයෙත් ගෙදර යන්න හිතෙනවා සති දෙකක් විතර. ඇයි ගෙදර යන්නේ? නෑ නිකන් ගිහිල්ලා එන්න. යනවාම තමයි එන්නේ. සමහර කෙනෙක් අපිට පස්සේ කාලෙකදී හම්බ වෙනවා. අනේ බලන්න ස්වාමීනි එදා ගිහිල්ලා මට බඳින්න උනානේ. හදිසියෙම බඳින්න උනා. ඊට පස්සේ දරුවෝ කරේ ගහගෙන මා පුදුම දුකක් විඳින්නේ. ඇදිලා ගිහිල්ලා ෂර්ට් එකක් හරියට ඇඳ ගන්න බෑ. දැන් සිවුරක් හරි පොරවගෙන ඉන්න පුළුවන් මේකේ හිටියොත් පිළිවෙලට. කොණ්ඩයක් රැවුලක් කපා ගන්න වෙලාවක් මිනිස්සු ෆේල් වෙනවා එළිය ජීවිතවලදී. මිනිස්සු බොරුවට සර්ප්‍රයිස් දෙනවයි කියලා වීඩියෝ කරලා බේස්ලට් එකක් පූජා කරන බේස්ලට් දෙන එකයි මාළි දෙන එකයි ඕවා දැම්මට මිනිස්සුන්ගේ යථාර්ථය ඒක නෙමෙයි. මිනිස්සු තමන්ගේ ජීවිතේ ඒ වගේ චූටි දේවල් ටිකක් පෙන්න තමයි මිනිස්සු සතුටු වෙන්න හදන්නේ. හැබැයි මම දැක්කද ඊයේ පෙරේදා දරුවෙක් හම්බෙන වීඩියෝ එකක් දාලා හැමෝම හොයන ජීවිතේ. තේරෙයි ළමයාට ඉස්කෝලේ යන්න ගියාම හැමෝම හොයන ජීවිතේ මොකද්ද කියලා. අම්මා හැමදේම දරුවවත් එක්කන් ඉස්කෝලේ ගාවට දොර ගාවට ගිහලා අම්මේ යන්න එපෝ කියනකොට අර දරුවා පන්ති ඉඳන් එළිය ගේට්ටු ගාවට වෙලා හිටගෙන ඉන්නකොට තේරෙයි හොයපු ජීවිතේ දේ කියලා. ඒක විඳින්න බෑ පින්වතුනි. ඒක විඳින්න කොයිද? මහසෑය ගාවට ගිහලා ඉඳන් ඉන්නකො ජීවිතේ විඳින හැටි පෙන්න. එතනට හිතා ගන්න. මේ ටික කිව්වේ කාමයන්ගේ දැවිල්ල සහ දැවිල්ලෙන් දුරවීම මාගන්ධිය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ එන එක සූත්‍රයක්. සූත්‍ර 152ක් තියෙනවා. මේ එකින් එක මේ සූත්‍ර ඉදිරි ධර්ම දේශනාවන් වලදී විස්තර වශයෙන් විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙන සූත්‍ර ධර්ම විවරණ වශයෙන් මේ වගේ පෙළයි අටුවාවයි කියවලා බලන්න. කියවලා බැලුවම මම මේ කියන විස්තර සියල්ල හම්බ වෙයි. ඒකේ ධර්මතාවය ධර්ම කාරණාව ප්‍රායෝගිකවත් විස්තර කරේ මේ ආකාරයෙන්. එනිසා ඉන්ද්‍රියන්ගේ වැඩිම නෙමෙයි ඉන්ද්‍රියන්ගේ සංවරයම තමයි වටින්නේ. චක්කුණා සංවරුනි. ඇහැ සංවර කරගන්න. සෝතය සංවර කරගන්න. ගානය සංවර කරගන්න. ජීවහාව සංවර කරගන්න. සියලු දේවල් කය සංවර කරගන්න. වචනය සංවර කරගන්න. සබ්බත් සියල්ල සංවර කරගන්න. මේ වගේ සෙවීමකට යන්න එපා. අලුතෙන් ඉන්ද්‍රියන් වඩන්න යන්න. ඉන්ද්‍රියන් දුරු කිරීමට යන්න. ඒ ගිය තැන ඔබට මේ ධර්මතාවය අවබෝධ වෙයි. ඒසේ වීමට මේ ධර්ම දේශනාව ඔබට ඒකාන්ත හේතුවක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි වැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශ සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ පාදුක්ක ගලගෙදර මොරටුව කන්ද අංක 376න් ඒ ලිපිණේ පදිංචි දැනට ඊශ්‍රායෙල්හි සේවයේ නියුතු නිලේෂ් නිලංග සිල්වා මහත්මයා අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා මේ නිර්මල සම්බුද්ධ ධර්මයේ ලක්වැසි වැසි සියලු ධනන්විත දායාද කිරීමට ඒ වගේම නිර්මල බුද්ධහම නොයෙක් ධර්ම විකෘතීන්ගෙන් ආරක්ෂා කරමින් ඉදිරියට රැගෙන යන මහා සංඝරත්නය ඇතුළු ඒ සියලුම උතුමන් වහන්සේලාට ඔවුන්ගේ කායික මානසික දුක් නිරෝගී චිර ජීවනයේ පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ සම්බුද්ධ ශාසනය තව තවත් ආරක්ෂා කරමින් අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරන්නට අවශ්‍ය කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ඒ වගේම අද දවසේ මේ උතුම් දේශනාව සිද්ධ කර වූ සියලුම පින්වතුන්ට මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් වුණා වූ කුසලය තමන් පතන බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගන්නට හේතු වේවා, පාරමී වේවා, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ට පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා, පාරමී ශක්තියක්, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එහෙම ප්‍රාර්ථනා කරගනිමින් ධර්ම දේශනාව අවසන් කරමු. දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමින්. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ නිර්මල සම්බුද්ධ ධර්මය ලක්වැසි ලෝවැසි සියලු දෙනා වෙත දායාද කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ඊශ්‍රායලයේ සිට නිලේෂ් නිලංග සිල්වා මහත්මයා. එතුමන් විසින් සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එතුමන් ඇතුළු පවුලේ සියලුම දෙනාට වහවහාම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, ඊමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.